Today your lesson is describing graphs. අද ඔයගොල්ලෝගේ පාඩම ප්‍රස්ථාර විස්තර කිරීම. එතකොට මේ පාඩම grade 11 අයට ඉතා විශේෂ පාඩමක්. මොකද ඒගොල්ලෝගේ O level විභාගයේ දෙවන පේපර් එකේ ප්‍රශ්නයක්. අපිට O level වලදී 14 වෙනි ප්‍රශ්නයට එන්නේ graph එකක් පැහැදිලි කරන්න, විස්තර කරන්න. ඒ වගේම මෙය 10 වසරේ ළමයින්ට ඉතා වැදගත්. ඒගොල්ලන්ටත් දෙවෙනි පේපර් එකේදී graphs, describing graphs ප්‍රස්තාරය පැහැදිලි කරන්න එනවා. ඒ වගේම 9 වසරේ ළමයින්ට මේ පාඩම බැලීම ඉතා වැදගත් වෙනවා. මොකද ඒගොල්ලන්ට 9 වසරේ 3 වෙනි වාරයේදී තමයි අපි මේ පාඩම පටන් ගන්නේ. නමුත් මේ දිනවල ඔයගොල්ලෝ නිවාඩු කාලයකින් පසු වෙන නිසා අපිට මේ පාඩම 3 වෙනි වාරයේදී උගන්වන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. ඒක නිසා පෙර සූදානමක් විදියට ඔයගොල්ලෝ 9 වසරේ අය පවා මේ පාඩම බැලීම ඉතා වැදගත් වෙනවා. මම මේ පාඩම 9 වසරේ ළමයෙකුට පවා තේරුම් ගන්න පුළුවන් ආකාරයට හිමිහිට slowly පැහැදිලි කරන්න තමයි අදහස් කරේ. එතකොට මේ describing graphs පාඩමේදී අපිට bar graphs, ස්තම්භ ප්‍රස්ථාර, pie charts, වට ප්‍රස්ථාර, Venn diagrams, Venn සටහන්, pictographs, line graphs වැනි විවිධ graphs, විවිධ ප්‍රස්ථාර වර්ග පැහැදිලි කරන්න තියෙනවා. ඉදිරියේදී අපි එක උදාහරණයකින් මේ පාඩම උගන්වන්න තමයි හිතාගෙන ඉන්නේ. ඒ සෑම graphs වර්ගයක්. Today I am going to describe you a bar graph. අද මම ඔයගොල්ලන්ට bar graph එකක් පැහැදිලි කරන්න තමයි යන්නේ. Now let's look at the question. අපි ප්‍රශ්නය දෙස බලමු. Describing the bar graph. bar graph එකක් ස්තම්භ ප්‍රස්ථාරයක් පැහැදිලි කිරීම. The following පහත දැක්වෙන bar graph shows ස්තම්භ ප්‍රස්ථාරයෙන් පෙන්වන්නේ the results of a survey සමීක්ෂණයක ප්‍රතිඵල. The following පහත දැක්වෙන bar graph shows ස්තම්භ ප්‍රස්ථාරයෙන් පෙන්වන්නේ the results ප්‍රතිඵල of a survey සමීක්ෂණයක ප්‍රතිඵල conducted මෙහෙයවපු among 100 grade 11 students. 11 වසරේ සිසුන් 100ක් අරගෙන ඒගොල්ලොන්ගෙන් සර්වේ එකක් කරලා සමීක්ෂණයක් කරලා ඒකේ රිසල්ට් එක තමයි මේ බාර් chart එකේ ස්තම්භ ප්‍රස්ථාර පෙන්වලා තියෙන්නේ. In a school පාසලක about the choice of the subjects for advanced level streams. එතකොට මේ සර්වේ එකකින් බලලා තියෙන්නේ their choice of subjects විෂයන් තෝරා ගැනීම. choice එක තේරීම choice of subjects for advanced level streams. උසස් පෙළ විෂය ධාරාවන් සඳහා advanced level streams උසස් පෙළ විෂය ධාරාවන් සඳහා their choice of subjects විෂයන් තෝරා ගැනීම ගැන තමයි මෙම සමීක්ෂණයේදී බලලා තියෙන්නේ. The following bar graph shows the results of a survey conducted among 100 grade 11 students in school about the choice of the subjects for advanced level streams. Study the chart. මේ chart එක study කරන්න and write a description ලියන්න විස්තරයක් about their choices. ඒගොල්ලෝගේ තෝරා ගැනීම සම්බන්ධයෙන් the following words පහත දැක්වෙන වචන will help you ඔබට උදව් වෙයි. එතකොට ඒකෙදි සමහරක් වෙලාවට මේ ප්‍රශ්නයකදී අපිට word list එකක් වචන list එකක් දෙනවා අපිට මේක describe කරනකොට උදව් කරගත හැකි. The following words will help you. එතකොට මේ වචන ඔක්කොම අපි පාවිච්චි කරන්න ඕනේ. ඒකේ දීලා තියෙන්නේ the following words will help you නැත්නම් may help you කියලා ඔබට උදව් වේවි නැත්නම් ඒ විදිහට තමයි කියලා තියෙන්නේ. ඒක නිසා අපිට මේකෙන් දෙන වචන බොහෝ ප්‍රමාණයක් යොදා ගැනීමෙන් ලියුවම ඇති. සියලුම වචන යොදා ගන්නත් බෑ සමහර අවස්ථාවලදී. එතකොට මේ වගේ ප්‍රස්තාරයක් පැහැදිලි කිරීමේදී අපිට මෙන්න මේ වගේ වචන සෙට් එකක් දෙනවා. මේ අපි මේ වචන සෙට් එකේ තේරුම මොනවද කියලා බලමු. more වඩා වැඩි සංසන්දනාත්මකයි. අපි ඒ සමග දෑන් යදෙනවා. more වඩා වැඩි
most වැඩියෙන්ම එතකොට අපි the යොදා ගන්නවා superlative එකේදී ඔයගොල්ලෝ දානවා more වඩා වැඩි ඒකේ comparative සංසන්දනාත්මකයි එතකොට අපි more than වගේ than යෙදෙනවා වාක්‍ය තව තැනකට most කියන්නේ වඩාත්ම එතකොට the most කියලා යෙදෙනවා ඊට පස්සේ less වඩා අඩු comparative සංසන්දනාත්මකයි ඒ සමග than යෙදෙනවා least අඩුවෙන් superlative එක අපි the යෙදෙනවා the least කියලා equal සමාන highest ඉහළම අපි ප්‍රතිශත ගැන එහෙම කතා කරනවා නම් highest කියලා කතා කරනවා එතකොට අපි ඒක superlative the highest කියලා යොදනවා ඒ වගේම lowest අඩුම ප්‍රතිශත ගැන කතා කරද්දී the lowest the යොදනවා superlative එක higher වඩා වැඩි comparative අපි than යොදනවා higher than lower වඩා පහළ වඩා පහත් that means comparative එකත් comparative අපි than යොදනවා මේ වගේ වචන more most less least equal highest lowest higher lower වගේ වචන අපිට මේ වෙද්දි දෙනවා අපිට මේ graph එක describe කරන්න දැන් අපි ප්‍රශ්නේ වලින් තේරුම් ගත්තා now let's look at the graph අපි මේ graph එක දිහා බලමු graph එකේ ඔයගොල්ලෝ දන්නවා තියෙනවා there are two axes in a graph axes දෙකක් තියෙනවා axes කියන්නේ අපි අක්ෂ axis අක්ෂය axis අක්ෂ ඔයගොල්ලෝ දන්නවා axis කියන එකේ plural එක axis 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 අක්ෂය axis අක්ෂ ඒක irregular noun එකක් ඔයගොල්ලෝ දන්නවා irregular nouns කියලා තියෙන irregular plurals ඒ කියන්නේ අසාමාන්‍ය වෙන විදිහට බහුවචනය වෙන නාමපද තියෙනවා grade 10 වලදී ඉගෙන ගන්නවා irregular plurals කියලා එතකොට axis අක්ෂය there are two axes අපි මේ සිරස් අක්ෂයට කෙලින් පිහිටි සිරස් අක්ෂයට කියනවා vertical axis අපිට මේ වචන මොන වෙනවද දැන් මේ graph එක describe කරන්නේ අපි මේ සිරස් අක්ෂයට කියනවා vertical axis සිරස් අක්ෂය. ඒතර අපිට මේ හරහට තියෙන අක්ෂය ඒක තිරස් අක්ෂය අපි ඒකට කියනවා horizontal axis. ඒක අපි කියනවා horizontal axis එක කියලා. අපිට මේ වචන දෙක වැදගත් වෙනවා. එතකොට මේ vertical axis එකක් තියෙනවා. horizontal axis එකක් තියෙනවා. vertical axis එකෙන් පෙන්වලා තියෙන්නේ number of students සිසුන් ප්‍රමාණය. horizontal axis එකෙන් පෙන්වලා තියෙන්නේ the subjects විෂයන්. එතකොට මේකේ biology වලට 35, maths වලට 15, IT වලට 10, art වලට 20, accounting වලට නැවත සැරයක් 15. එතකොට maths and accounting equal similar numbers. Music is the least අඩුම එක 5. ඒ විදිහට අපිට දක්වලා තියෙනවා. biology, ජීව විද්‍යාව, maths ගණිතය, IT information technology, තොරතුරු තාක්ෂණය, art කලා විෂයන්, accounting ගණකාධිකරණය, music සංගීතය ඒ වගේ දීලා තියෙනවා. මේ වගේ graph එකක් අපිට පැහැදිලි කරනකොට විභාගෙදී අපිට වචන 100කින් මේ පැහැදිලි කරන්න කියලා තමයි කියන්නේ. using 100 words වචන 100ක් භාවිතා කරන්න කියලා තමයි කියන්නේ. අපි දැන් මේක වචන 100ක් භාවිතා කරලා describe කරන්න යන්නේ. ඔයගොල්ලෝ ක්‍රමේ බලා ගන්න. මේ වගේ එකකදී වෙන්නේ එකක් ලියන හැටි බලාගෙන අපි පුරුදු වෙන එක. එතකොට අපි මේකේ ආරම්භ කරන හැටි බලමු. පටන් ගන්න පුළුවන් අපිට මේක මේ අපිට දීලා තියෙන ප්‍රශ්නේ. The following bar graph shows කියන එක අපිට ලියන්න පුළුවන් this bar graph. මෙම bar graph එකෙන් පෙන්වන්නේ කියලා. නැත්නම් දැන් අපි මේකෙන් පහලින් විස්තරය ලියන හින්දා අපිට කියලා කියන්න පුළුවන් the above ඉහත කියලා. The above bar graph shows. මම මේක ලියනවා.
ලේසි ක්‍රමයට අපි above කියන වචනේ අමතුනොත් එහෙම විභාගෙට අපි this කියලා දාලා මෙම බාර් graph එකෙන් පෙන්වන්නේ කියලා මම පටන් ගන්නවා. right? දැන් දන්න ඔයගොල්ලෝ මේක horizontal axis එක බව මම ඒ වචනේ නැකුවා. මේකත් vertical axis එක බව දන්නවා දැන් ඔයගොල්ලෝ. එතකොට I start describing this bar graph. මෙම ස්තම්භ ප්‍රස්ථාරයෙන් this bar graph shows පෙන්වන්නේ. This bar graph shows the results. අපි මේ ප්‍රශ්නයෙන්මයි මුල කොටස ගන්න. This bar graph shows the results of a survey. Results of a survey. This bar graph shows the results of a survey conducted. Conducted among among 100 CF grade 11. 100 grade 11. Grade 11 students in a school about the choice of subjects. The choice of subjects for සඳහා advanced level උසස් පෙළ streams විෂය ධාරාවන් සඳහා. ඊට පස්සේ අපි ලියනවා මේකේ vertical axis එකෙන් පෙන්වන්න. The vertical axis shows the number of students, while the vertical axis shows again පෙන්වන්නේ the number of students සිසුන් ප්‍රමාණය, while the horizontal axis තිරස් අක්ෂයේ while the horizontal axis shows පෙන්වන්නේ the subjects විෂයන්. තාම අපි මේකේ ඡේද තුනක් මේ ප්‍රශ්නෙකදී වෙන් කරනවා. තාම අපි පළවෙනි ඡේදෙවත් ලියලා ඉවර නැහැ. මම ඡේදෙ ඉතුරු කොටස මම දැන් උඩින් ලියන්න පටන් ගන්නවා. මම කියනවා ඡේදය වෙන් කරනකොට කොතනින්ද වෙන් වෙන්නේ කියලා. දැනට අපි මේ විස්තරේ තාම ආරම්භයේ පමණයි. This bar graph shows the results of a survey conducted among 100 grade 11 students in a school about the choice of subjects for advanced level streams. The vertical axis shows the number of students, while the horizontal axis shows the subjects. Horizontal axis එකෙන් පෙන්නන්නේ subjects ටික කියලා තමයි ලියලා තියෙන්නේ. right? තාම අපි මේ first paragraph එකේ පළවෙනි ඡේදයේ ඉන්නේ. ඊට පස්සේ අපි මේකේ subjects ටික ලියනවා. The subjects in මේ paragraph එක තමයි මේ ඡේදය තමයි. The subjects in the survey are survey එකට යොදාගත්තු subjects ටික තමයි. The subjects in the survey are, we write the subjects.
biology, biology, maths, biology, maths, IT, IT, art, accounting, accounting, and අන්තිමට කලින් අපි and දෙනවා and accounting and music ඔන්න subjects ටිකත් අපි සඳහන් කළා. That ends the first paragraph. අන්න දැන් අපි පළවෙනි ඡේදය ලියාගත්තා. About the introduction හඳුන්වලා දුන්නා. Now we start analyzing this. දැන් මේක අපි analyze කරන්න පටන් ගන්නවා. විශ්ලේෂණය කරන්න පටන් ගන්නවා. එතකොට according to the details given දීලා තියෙන තොරතුරු වලට අනුව according to the details given දීලා තියෙන තොරතුරු වලට අනුව according to the details given biology is the most popular biology is the most popular වඩාත්ම ජනප්‍රිය biology is the most popular subject among them according to the details given biology is the most popular subject among them 35 students 35 students like it ඒකට සිසුන් 35 දෙනෙක් කැමති. ඊළඟට අපි වැඩි මේක ලියුවා. දැන් අඩු මේක ගැන සඳහන් කරනවා. Music is the least popular. අඩුවෙන්ම ජනප්‍රිය. Music is the least popular subject with only with only 5 students සිසුන් 5 දෙනෙක් පමණක් liking it එයට කැමැත්තක් දක්වමින් අපි සම්බන්ධ කරලා ඒ විදිහට music is the least popular subject with only 5 students liking it සිසුන් 5 දෙනෙක් පමණක් එයට කැමැත්ත දක්වමින් අනඩු මේක ගැන දීපුවා. දැන් අපි කියනවා equally popular දෙකක් තියෙනවා maths and accounting ඒ දෙක ගැන අපි ලියනවා maths and accounting ගණිතය සහ ගණකාධිකරණය maths and accounting are equally popular සම ලෙස ජනප්‍රියයි among them නතරේ with කොච්චර with 15 each එකකට 115 බැගින් 15 each liking them ඒ වලට එකකට 115 ගානේ කැමති වෙන්නේ 115ක් නෙමෙයි 15 බැගින් 15 each 15 දෙනා ගානේ කැමැත්ත දක්වනවා. ඊට පස්සේ අපි IT සහ art ඉතුරු වෙලා තිනවා. අපි ඒක දෙක ගැන සංසන්දනයක් කරනවා. අපි art වලට වඩා කැමති IT වලට වඩා කියලා ලියන්න පුළුවන් අපිට. Art is more popular. Art වැඩියෙන් popular ජනප්‍රියයි. Art is more popular among them than art is more popular among them than IT. Right.
ඊට පස්සේ අපිට ඕන නම් මේ numbers දෙකක් respectively කියලා දාලා පිළිවෙලට මෙන්න මෙහෙමයි කියලා දාලා අපිට සම්බන්ධ කළ හැකියි. එතකොට 20 students season 20 students and 10 students like those two subjects respectively කියලා දාන්නේ ඒ දෙක පිළිවෙලට සඳහන් කරද්දී මුලින් අපි කියවනේ වඩා වැඩි එක සහ වඩා අඩු එක. එතකොට අපි ඒ විදිහට තමයි මේක සඳහන් කරලා තියෙනතර මුලින් වැඩි එක සඳහන් කරලා පසු අඩු එක සඳහන් කරන් අපි දන්නවා ඒ කියලා තියෙන art and ITA කියලා. 20 students and 10 students like those two subjects respectively. Now we write a conclusion for this. දැන් අපි මේකට conclusion එකක් ලියමු. නිගමනය. අපිට මේක බැලුවම පේනවා. ගොඩාක්ම ළමයි කැමති biology වලට. ඒ වගේම biology වලට තමයි වැඩියෙන්ම කැමති. ඒත් අපි ඒක ගන්නවා බහුතරයක් කැමති biology ජීව විද්‍යාව විෂය හදාරන්න කියලා. එතකොට by observing නිරීක්ෂණය කරන third factor. by observing නිරීක්ෂණය කරලා about details ඉහත විස්තරය අපිට observe කරලා නිරීක්ෂණය කරලා we can conclude that අපිට පුළුවන් නිගමනයකට we can conclude that the most popular stream most popular subject stream विषयधारा among these students is biology. Right? Most popular. Now, let's look at this again. අපි මේක දිහා නැවත බලමු. එතකොට මුලින්ම අපි ලියනවා මේ bar graph එකෙන් පෙන්නන්නේ මොකක්ද කියලා. This bar graph shows the results of a survey conducted among 100 grade 11 students in a school about the choice of subjects for advanced level streams. The vertical axis shows the number of students and අපි සිරස්සක්ෂයෙන් සහ තිරස්සක්ෂය ගැන කියන්නේ. The vertical axis shows the number of students while ඒ අතරදී the horizontal axis shows the subjects. විෂයන් ටික පෙන්වනවා කියලා කියනවා. Next ඊළඟට අපි මේ subjects ටික මොනවද කියලා කියනවා. ඒ first paragraph එකටම introduction එකට හඳුන්වා දීමටම the subjects in the survey are biology, maths, IT, art, accounting and music. ඊට පස්සේ අපි මේක analysis එක පටන් ගන්නවා. විශ්ලේෂණය කිරීම according to the details given දීලා තියෙන තොරතුරු අනුව biology is the most popular subject among them. biology තමයි උන් අතරේ වඩාම ජනප්‍රිය එක. 35 students like it. 35 දෙනෙක් සිසුන්නේට කැමති. Music is the least popular subject. Music තමයි වඩා අඩුවෙන්ම ජනප්‍රිය with only 5 students liking it. සිසුන් 5 දෙනෙක් පමණක් ඒකට කැමැත්තක් දක්වමින්. Maths and accounting are equally popular. Maths and accounting are equally popular among them. ඕන අතරේ වඩා සමලෙස equally popular. සමලෙස ජනප්‍රිය with 15 each. එකකට 15 බැගින්. Liking them. Art is more popular among them than IT. Art වඩා ජනප්‍රියයි IT වලට වඩා. 20 students and 10 students. 20 දෙනෙක් සහ 10 දෙනෙක්
like those two subjects, like those two subjects HCM දෙකට කැමති respectively පිළිවෙලකට එන වැඩි වලින් අඩු එක පස්සේ සාකච්ඡා කරලා තියෙනවා. By observing about details ඉහත තොරතුරු මේ නිරීක්ෂණය කරලා here we write a conclusion මේකදී අපි දැන් නිගමනයක් ලියන්නේ. By observing about details we can conclude that by observing නිරීක්ෂණය කරලා about details ඉහත තොරතුරු we can conclude අපිට නිගමනය කරන්න පුළුවන් that the most popular වඩාත්ම ජනප්‍රිය subject stream විෂය ධාරාව among these students මෙම සිසුන් අතරේ is biology. ජීව විද්‍යාව. එතකොට දැන් අද මම මේ පැහැදිලි කළේ today I described a bar graph. bar graph එකක් තමයි පැහැදිලි කරන්න විස්තර කරන්න කියලා දුන්නේ. දැන් ඉදිරියේදී මම දැන් විස්තර කරනවා pie chart එකක්, Venn diagram එකක්, pictograph එකක් සහ line graph. ඒතර මේ පාඩම උගන් ටිකම බලාගෙන යන්න වෙනවා. ඊට පස්සේ මේවා හොඳයි මේ notes පොතක ලියා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට පුළුවන් මේ වීඩියෝ එක යන අතරදී එක පෝස් කරන්න, නවත්තලා මේ note එක ලියා ගන්න පුළුවන් නම් හොඳයි. සහ එකපාරක් නෙමෙයි දෙපාරක් තුන් පාරක් හරි බලලා හරි මේ වගේ chart එකක් විස්තර කරන්න, මේ වගේ විස්තර සහිතව ඉදිරිපත් කරන්න ලියන්න පුරුදු වෙන්න. 9 වසර ළමයිනුත් දැන් මේක ඔයගොල්ලන්ට ඊළඟට පන්ති පටන් ගත්තාම ගන්නන්න තියෙන පාඩම් වලින් එකක්. ඒක නිසා මේක චුට්ටක් හොඳට බලලා ලියන්න පුරුදු වෙන්න. 10 11 නම් අනිවාර්යෙන් මේක පුදු විය යුතුම දෙයක් නිසා මම හිතනවා මේ පාඩම ඔයගොල්ලෝ නෝට් කරගනින් නැවත බලයි කියලා.